ආයුබෝවන් නමස්තේ. හින්දි විත් සුගන්ධි channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම සුගන්ධි කුලසිංහ. අද මම කියලා දෙන්න හදන්නේ ටිකක් විශේෂ පාඩමක්. පාඩම නම් ටිකක් දිගයි. නමුත් මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් පැහැදිලිව මේ පාඩම ඔබට කියලා දෙන්න. මගේ channel එක හරහා ඔබ හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබත් මේ පාඩම් බලන්න. බැලුවා කියලා මේවා අපිට යන්නේ නැහැ. ඔබ මේ පාඩමකින් වචනයක් වාක්‍යයක් ලියන්නේ කොහොමද? මේ දේවල් ඉගෙන ගන්නවා. ඒක නිසා මේ පාඩම් හොඳට බලන්න. මේ පාඩම් ඔබේ අත් අකුරෙන් සටහන් පොත්වල ලියන්න උත්සාහ කරන්න. ඔබේ හින්දි අකුරු ගොඩාක් ලස්සන වෙයි. ඒ වගේම ලියන ගමන්ම කියවන්නත් උත්සාහ කරන්න. ලියන්න කියවන්න ඔබට ගොඩක් පුහුණු වෙන්න පුළුවන්. ඒක නිසා මේ පාඩම් අනිවාර්යයෙන්ම බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මගෙන් අහලා තිබුණා දැන් මිස් මන්තන් පොතේ පාඩම් කරද්දී අපි මන්තන් පොත ගන්න ඕනිද කියලා. නෑ, මන්තන් පොත ගන්න ඕනි නැහැ. ඔබ දන්නවා අපේ Facebook group එකක් තියෙනවා හින්දි විත් සුගන්ධි කියලා. මේ group එකේ මම කරන පාඩම් මම group එකට දානවා. ඉතින් ඔබට තියෙන්නේ group එකට ගිහිල්ලා ඒ පාඩම print out එකක් ගත්තොත් ඔබට පුළුවන් මාත් එක්ක පාඩම ඉගෙන ගන්න. මන්තන් පොත ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ group එකට ගිහිල්ලා ඒ අදාළ පාඩම group එකෙන් ලබා ගන්න. හරි. ඒක නිසා උසස් පෙළ කරන සිසුන්, ඒ වගේම සාමාන්‍ය පෙළ කරන සිසුන්, ඒ වගේම මගේ මේ channel එක හරහා හින්දි භාෂාව මුලින් ඉඳලා ඉගෙන ගන්න සියලු දෙනාම මේ පාඩමට අවධානය යොමු කරන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් අපි දැන් යමු අපේ උසස් පෙළ පොතේ තියෙන හින්දි පාඩමට. අද අපි ඉගෙන ගන්න හදන්නේ මන්තන් හින්දි පාඨාවලී පොතේ 17 වෙනි පාඩම. කලාකාර කියන පාඩම තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. මේ පාඩම කියලා දෙන්න කියලා මට ගොඩාක් මැසේජ් කමෙන්ට් ඇවිල්ලා තිබුණා. ඉතින් මම හිතුවා මේ කලාකාර කියන පාඩම ඔබට කියලා දෙන්න ඕනි කියලා. කලාකාර කියලා කියන්නේ කලාකාරයා, කලාකරුවා කියන අර්ථයෙන්. යම්කිසි කලාවක නියැලිලා ඉන්න කෙනෙක්ට අපි කලාකාරයා කියලා කියනවා. එතකොට මේ පාඩමේ යම්කිසි කලාවක නියැලිලා ඉන්න පුද්ගලයෙක් පිළිබඳව තමයි මේ මුළු පාඩමම තියෙන්නේ. ඒ කලාකාරයා කවුද කියලා අපි මේ පාඩමෙන් කතා කරනවා. අපි බලමු ඔහු කරන කලාව මොකක්ද කියලා. බහුරූපිयों के बारे में हम सब जानते हैं. බහුරූපියෝ. බහුරූපියා කියලා කියන්නේ වෙස් ගන්නා. ඒ කියන්නේ වෙනත් කෙනෙකුගේ වේශයක් ධාරණය කරගෙන එම පුද්ගලයා වගේම හැසිරෙනවා. එම පුද්ගලයාව අනුකරණය කරනවා. එම පුද්ගලයාව අනුකරණය කළා අනිත් කට්ටියන්ට විනෝදයක් ලබා දෙන එක තමයි මේ බහුරූපියා විසින් කරන්නේ. එතකොට මේ බහුරූපියා කියන වචනෙට මම සිංහල වචනයක් විදිහට වෙස් ගන්නා කියලා මේ මුළු පාඩම පුරාවටම භාවිතා කරනවා. බහුරූපියා කියන්නේ පුරුෂලිංග ඒක වචන නාම පදයක්. එතකොට මෙහි බහුරූපියේ කියලා කියන්නේ වෙස් ගන්නන්. මෙහි බහුවචන නාම පදය. එතකොට මෙහි බහුරූපියෝන් කේ කියලා දාලා තියන්නේ බහුරූපියේ කියන එක පිටිපස්සේ විභක්තියක් තියෙනවානේ. ඒක නිසා තමයි අපි පුරුෂලිංග බහුවචන නාම පදයකට පිටිපස්සේ විභක්තියක් අපුවාම ඒ නාම පදය ඕංකාරාන්ත වෙනවා කියලා මම කියලා දීලා තියෙනවා. ඉතින් ඒකයි අපි මෙතන බහුරූපියෝන් කියලා යොදාගෙන තියෙන්නේ. හරි. බහුරූපියෝන් के बारे में බහුරූපියෝන් ගැන हम අපි सब හැමෝම जानते हैं දන්නවා. වෙස් ගන්නම් පිළිබඳව අපි සියලු දෙනාම දන්නවා. इन लोगों का पेशा अब समाप्त होता जा रहा है, लेकिन किसी समय राइसों अमीरों का मनोरंजन करने वाला बहुरूपीय प्राय हर नगर में पाए जाते थे. इन කියලා කියන්නේ මේ लोगों का මේ මිනිසුන්ගේ पेशा කියලා කියන්නේ ජීවනෝපාය. එහෙම නැත්නම් රැකියාව. अब දැන් समाप्त ඉවර होता जा रहा है
ඉවර වෙමින් යනවා. එහෙම නැත්නම් සමාප්ත වෙමින් යනවා. සමාප්ත වෙමින් පවතිනවා. ලේකින් නමුත් කිසි සමය කිසි කියන්නේ යම් සමය කියන්නේ කාලෙක. නමුත් යම් කාලෙක රායිසෝන් කියලා කියන්නේ කුලවත්. ඒ කියන්නේ හැමදේම ධනය, බලය, නම්බුව මේ හැමදේම තියන අයට තමයි රායිසෝන් කියලා කියන්නේ. එතකොට අමීරෝන් කියලා කියන්නේ ධනවත් පුද්ගලයන්. का मनोरंजन करने वाला. मनोरंजन करने वाला කියන්නේ පිනවන කෙනා. එහෙම නැත්නම් ඔවුන්ව විනෝදමත් කරවන කෙනා. බහුරූපියේ මේ වෙස් ගන්නු ප්‍රාය නිතරම හර් නගර මේ හැම නගරයකම පායේ ජාතේ තේ හැම නගරයකම හිටියා. මොවුන්ගේ ජීවනෝපාය දැන් සමාප්ත වෙමින් තමයි පවතින්නේ. මොකද එක කාලෙක කුලවත් අය, ධනවත් අය විනෝදවත් කරන්න, එහෙම නැත්නම් පිනවන්න මේ වෙස් ගන්නන් හැම නගරෙකම වගේ හිටියා. දැන් ඔබට මේ ගැන කිසිම අවබෝධයක් නැත්නම් අපි කවුරුත් අහලා තියෙනවානේ අපේ රජවාසලේ ඉන්න අන්දරේ මොකද්ද කරේ? රජතුමාට විහිළු කරලා රජතුමාව හිනස්සපු එක තමයි අපේ අන්දරේ කළේ. දැන් මේ බහුරූපියා මොකද්ද කරන්නේ? මේ ධනවත් කුලවත් අයව වෙන කාගේ හරි චරිතයක් ධාරණය කරලා ඔවුන්ව පිනවන එක තමයි, ඔවුන්ව සතුටු කරවන එක තමයි මේ බහුරූපියා करे. ये कभी धोबी का रूप लेकर आते थे. कभी डाकिए का. ये කියලා කියන්නේ මොවුන් කබී විතක ධෝබී का रूप. ඒ කියන්නේ රෙදි සෝදන කෙනෙක්ගේ විලාශය. ලේකර් අරගෙන ආතේ තේ අරගෙන ආවා. කබී විතක डाकिए का වෙලාවකට ලියුම් කාරයෙක්ගේ රූපයක් අරගෙන ආවා. මේ වෙස් ගන්නෝ මොකද්ද කරේ? ධනවත් කුලවත් අය ඉදිරියට වෙන වෙන අයගේ රූප ධාරණය කරගෙන, වෙලාවකට දෝබි කෙනෙක්ගේ රූපයක් ධාරණය කරගෙන, වෙලාවකට ලියුම් කාරයෙක්ගේ රූපයක් ධාරණය කරගෙන ඇවිල්ලා ඒ වගේම රංගපානවා. हूबहू उसी तरह का व्यवहार करके ये प्राय लोगों को भ्रम में डाल देते थे और यही इनकी सफलता थी. धोखा खा जाने वाला राइस इन्हें इनाम देता था. हूबहू उसी तरह हरियटम ए विधिहट व्यवहार करके ए विधिहटम හැසිරීලා प्राय नितरम लोगों को मिनिसुंव भ्रम में डाल देते हैं. නොමග යවනවා. और सह यही इनकी सफलता थी. यही මේ इनकी मोउनගේ सफलता सार्थकत्වය විය. धोखा खा जाने वाला. දැන් හොඳට මතක තියාගන්න. ධෝකා දේනා කියන්නේ රවට්ටනවා. කොහේ හරි හොඳට ලියලා මතක තියාගන්න. ධෝකා දේනා කියන්නේ රවට්ටනවා. ධෝකා खाना කියන්නේ රවටෙනවා. धोखा देना रवटනවා. धोखा खाना रवटනවා. धोखा खा जाने वाला ඒ කියන්නේ රවටෙන කෙනා. රවටෙන කෙනා කවුද? රයිස්. ඒ කියන්නේ මේ රවටෙන කුලවත් කෙනා උන්හේ ඔවුන්ට ඉනාම් දෙතා තා. ඔවුන්ට ත්‍යාග දුන්නා. දැන් මේ වෙස් ගන්නන් ඇවිල්ලා කුලවත් ධනවත් අය ඉදිරියේ මොකක් හරි චරිතයක් රඟපාලා මේ කුලවත් කෙනා එහෙම නැත්නම් ධනවතා මේ චරිතයට රැවටුනොත් ඔන්න මෙයාට තෑගි භෝග හම්බ වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔන්න දැන් ගෙදරකට එනවා ශාස්ත්‍ර කියන කෙනෙක්. එතකොට ගෙදර කට්ටිය මේ ශාස්ත්‍ර කියන කෙනාගෙන් ශාස්ත්‍ර අහලා ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙලා මේ ශාස්ත්‍ර කියන කෙනාට සල්ලිත් දීලා මේ ශාස්ත්‍ර කියන කෙනා පිටත් කරලා යවනවා. දැන් මෙතනදී මේ ශාස්ත්‍ර කියන කෙනා විදියට වෙස් වලාගෙන එන්නේ මේ බහුරූපියා. ඊට පස්සේ බහුරූපියා අන්තිමට කියනවා මේ මම තමයි කියලා. එතකොට අන්න ගෙදර මිනිස්සු ඔක්කොම රැවටිලා ඇත්තට මේගොල්ලෝ හිතුවේ මේ ශාස්ත්‍ර කියන කෙනෙක් තමයි කියලා. ඊට පස්සේ ගෙදර කට්ටිය රැවටුනහම ඒගොල්ලන්ට හරිම සතුටුයි. දැන් බහුරූපියාගේ පැත්තෙන් ගත්තොත් බහුරූපියා ඔහුගේ රංගනය අතිසාර්ථකව කරපු නිසා තමයි
ඔහුට මේ විදිහට මේ ගෙදර කට්ටිය රවට්ට ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ගෙදර අය ගොඩාක් සතුටු වෙලා ඔහුගේ රංගනයට ඊට පස්සේ බහුරූපියාට තෑගි ලබා දෙනවා. इसी तरह के बहुरूपिये का हिस्सा मैंने राजस्थानी लोक कथाओं में सुना था और मुझे वो अभी भी अच्छी तरह याद है. इसी तरह මේ විදිහට බහුරූපියේ වෙස් ගන්නන්ගේ හිස්සා කතාවක් මෑනේ මම විසින් රාජස්ථානි කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන එක ප්‍රදේශයක්. ලෝක කතා ඒ කියන්නේ ජන කතා මේ සුනාතා ජන කතාවල අහලා තියෙනවා. और සහ මුජේ මට වහ කියලා කියන්නේ ඒ අභිබි දැනටමත් अच्छी तरह හොඳට යාද है මතකයි. දැන් මේ බහුරූපියාගේ කතාව අපිට මේ කවුරු හරි කියලා දෙනවා. හිතන්නකෝ පොඩි කාලේ අපිට කතන්දර කියලා දෙන්නේ. ඒ වගේ මේ කතාවත් දැන් අපිට කවුරු හරි කියලා දෙනවා. දැන් අපි අහගෙන ඉන්නවා. දැන් කතන්දරේ කියන එක්කෙනා කියනවා මම මේ බහුරූපියන් පිළිබඳව මේ වෙස් ගන්නන් පිළිබඳව කතාන්දර රාජස්ථානී ජන කතාවල අහලා තියෙනවා. ඒ කතා මට අදටත් හොඳට මතකයි කියලා මේ කතාව කියලා දෙන එක්කෙනා කියනවා. मुझे लगता है कि हम सबके भीतर कहीं न कहीं उसी तरह का एक बहुरूपिया बैठा है. मुझे लगता है මට හිතෙනවා कि මොකද්ද हम අපි सबके හැමෝගෙම भीतर ඇතුලේ कहीं न कहीं කොහේ හරි उसी तरह ඒ වගේ एक बहुरूपिया එක වෙස් ගන්න बैठा है. बैठा කියන්නේ නම් ඉඳ ගන්නවා කියන එක. එතකොට මෙහි අර්ථය තමයි අපි හැමෝගෙම ඇතුලේ එක බහුරූපියෙක් ඉන්නවා කියන එක. දැන් මේ කතන්දරය කියන කෙනා කියනවා මට නම් හිතනවා අපි හැමෝගෙම ඇතුලේ එක බහුරූපයක් ඉන්නවා කියලා. ඇයි ඔහු එහෙම කියන්නේ? දැන් ඔබ හිතන්නකෝ සමහර වෙලාවට අපි මල ගෙවල් වලට යනවා. සමහර වෙලාවට දැන් අපි මල ගෙදරට ගියාට අපිට ඒ මැරිලා ඉන්න කෙනා සමහර වෙලාවට අපිට ගොඩාක් තදින් ඒ දුක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් කට්ටිය මොකද්ද කරන්නේ මල ගෙවල් වලට ගියාම හරියට බොරුවට දුකක් මවාගෙන ඒ දුක පෙන්නනවා. ඉතින් පොඩි රංගනයක් නේද? ඒ වගේ තමයි. ඒ විතරක් නෙමෙයි. ඔබ දැන් ඉස්කෝලේ ප්‍රින්සිපල් ගාවට ගියොත් ඔබ හොඳ ළමයෙක් වගේ හොඳට ඒ චරිතය හොඳට රංගපාලා ප්‍රින්සිපල් ඉදිරියේ පෙන්නනවා. ඒ වගේම තමයි යාළුවෝ එක්ක ඉද්දි ඔබ වෙනම චරිතයක්. ඉතින් ඒ නිසායි මේ කතන්දරය කියන එක්කෙනා කියන්නේ අපි හැමෝගෙම ඇතුළේ මේ වෙස් කන්නේ එහෙම නැත්තම් බහුරූපියෙක් ඉන්නවා කියලා එයාට හිතනවා කියලා. एक बार एक बहुरूपिया ने साधु का रूप बनाया. एक बार එක වතාවක් एक बहुरूपिया එක වෙස් කන්නේ साधु का रूप සාදුවරයෙක්ගේ රූප बनाया. සාදු කෙනෙක් වගේ හරියට ඇඳගත්තා සාදු කෙනෙක් වගේ සැරසුණා කියන එක තමයි මෙතනදී රූප बनाया කියලා අර්ථවත් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? එක දවසක් එක වෙස් කන්නේ සාදු කෙනෙක් වගේ සැරසුණා. දැන් හොඳට මතක තියාගන්න සාදු කියලා කියන්නේ අපේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. ඉන්දියාවේ සාදුවරු කියලා කියන්නේ මේ පින්තූරේ ඉන්නවා වගේ ධාර්මික ජීවිතයක් ගත කරන මේ විදිහට කොණ්ඩේ බැඳලා ඒ වගේම වෙනම විදිහක ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක්ට තමයි සාදුවරයෙක් කියලා කියන්නේ. එතකොට අපේ මේ බෞද්ධ භික්ෂූන් සහ මේ සාදුවරු කියලා කියන්නේ දෙකොට්ටාශයක් එකම පිරිසක් නෙමෙයි. එතකොට දැන් මම මේ මුළු පාඩමේම සාදු කියලා කිව්වහම ඔබේ මනසේ මැවෙන්න ඕනේ මෙන්න මේ පින්තූරේ ඉන්නා වගේ සාදුවරයෙක්. අපේ ශ්‍රී ලංකාවේ ඉන්නා වගේ භික්ෂූන් වහන්සේලා නෙමෙයි. सिर पर जटाएं नंगे शरीर पर बबूत माथे पर त्रिपुन कमर में लंगोटी. सिर पर जटाएं ඔළුවේ ජටාවක් බැඳගෙන. ජටා කියලා කියන්නේ ඔබ මේ පින්තූරේ බලන්න මේ වගේ ජටාවක්
බැඳගෙන එහෙම නැත්තම් තවත් සාදුවරු ඉන්දියාවේ ඉන්නවා. ඒගොල්ලෝ ජටාව බැඳගන්නේ ඒගොල්ලන්ට ලොකු කොණ්ඩයක් තියෙනවා. ඒ ලොකු කොණ්ඩෙම කරකවලා ඔළුව උඩ තියාගෙන ඒ කොණ්ඩෙන්ම ජටාව බැඳගත්ත සාදුවරුත් ඉන්දියාවේ ඉන්නවා. නංගේ ශරීර पर बबूत. නංගා කියලා කියන්නේ විවර වුණු නිර්වස්ත්‍ර ශරීරය මත බබූත් කියලා කියන්නේ අලු. මාතේ पर ත්‍රිපුණ්ඩ. මාතා කියලා කියන්නේ නළල. ත්‍රිපුණ්ඩ කියලා කියන්නේ ඇඟිලි 3කින් නළලේ ඉරි 3ක් ඇඳලා තියෙනවා. මේකට තමයි ත්‍රිපුණ්ඩ කියලා කියන්නේ. බලන්න මේ පින්තූරේ ඔබට හොඳින් වැටහෙවි. කමර් මේ ලංගෝටි. ඉංගතියට කමර් කියලා කියන්නේ ඉංගතිය. ඉංගතියට ලංගෝටි. ලංගෝටි කියලා කියන්නේ කෙටි වස්ත්‍රයක්. දැන් ඔබට තේරෙනවා ඇතිනේ සාදුවරයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. එතකොට අපේ පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට වඩා මේ සාදුවරු හරි වෙනස්. අඳින විදිය, එතකොට ඔළුව වෙනම විදිහක්, දැන් කොහොමද මුළු ඇඟේම අලු ගාගෙන. ඉතින් මේ සාදුවරු ටිකක් වෙනස්. එතකොට ඔබ මේ වගේ සාදුවරයෙක් හිතේ මවා ගන්න. उसके रूप में कहीं कोई कसर नहीं थी और वो एकदम संसार त्यागी साधु ही लगता था. उसके रूप में ඔහුගේ රූපයේ कहीं कोई කොහෙවත් කිසිම අඩුවක් नहीं था තිබ්බේ නැහැ. और සහ वह ඔහු एकदम මුලින්මනින්ම සංසාර ත්‍යාගී මෙලව අතහැරපු සාදුහි ඒ කියන්නේ සාදුවරයෙක්ම ලක්තාතා. සාදුවරයෙක්ම වගේ දැනුණා. ඇයි මෙලව අතහැරපු කියලා කියන්නේ? අපි කියනවනේ මේ ලෝකයට තියෙන ආශාවන් අත්හැරපු කියන එකට තමයි සංසාර ත්‍යාගී කියලා කියන්නේ. එතකොට දැන් මේ බහුරූපියා කරලා තියෙන්නේ ඒ බහුරූපියා ඔන්න මේ සැරේ සාදු කෙනෙක් වගේ ඇඳගෙන ජටාවක් බැඳලා ඇඟේ අලු ගාගෙන ත්‍රිපුණ්ඩ ඇඳලා ඊට පස්සේ කෙටි වස්ත්‍රයක් ඇඳගෙන දැන් හරියටම කිසිම අඩුපාඩුවක් නැහැ. බැලූ බැල්මටම හරියටම සාදු කෙනෙක් වගේම පේනවා. उसने नगर से बाहर पर्दे से पेट के नीचे अपनी खुटी तैयार की, बगीचा लगाया और बैठ कर तपस्या करने लगा. उसने ඔහු නගර සේ බාහර් නගරයෙන් පිටත බඩේසිය පේඩ් ඒ කියන්නේ ලොකු ගහක් කේ නීචේ යට අපනි තමන්ගේ කුටිය තૈයාර් කි කුටිය සූදානම් කරා. බගීචා ලගායා. බගීචා කියලා කියන්නේ උයනක්. බගීචා ලගායා කියන්නේ උයනක් හදුවා කියන එක නෙමෙයි. ඔහුගේ කුටිය ළඟ ඔහු ලස්සනට ඒ කුටිය පිරිසිදු කරලා ඒ වටපිටාව ඔහුට අවශ්‍ය විදියට හදාගත්තා. और සහ बैठ कर ඉඳගෙන තපස්යා කරන්නේ ලගා. ඉඳගෙන තපස් රකින්න පටන් ගත්තා. දැන් මේ බහුරූපියා මොකද කරේ? සාදු කෙනෙක් වගේ ඇඳගෙන නගරයෙන් පිටත ගිහිල්ලා එක ගහක් යට ඉඳගෙන එතන කුටියකුත් හදාගෙන එතන හොඳට පිරිසිදු කරලා වටපිටාවත් හදාගෙන ඉඳගෙන තපස් රකින්න පටන් ගත්තා. धीरे धीरे सारे नगर में समाचार फैलने लगा कि बाहर एक बहुत पहुंचे हुए महात्मा ने आकर डेरा लगाया है. धीरे धीरे टिक टिक सारे नगर में මුළු නගරයේම සමාචාර පුවත පැතිරුණා. කි මොකද්ද? බාහර් පිටත ඒක පහුංචේ හුවේ ඒ කියන්නේ බලයට පැමිණි. එහෙම නැත්නම් පරිපූර්ණ මහත්මා. ඒ මහත්මා කියලා කියන්නේ උත්තමයෙක්. ආකර ඇවිල්ලා ඩේරා ලගායා හේ කුඩාරමක් සවි කරගෙන. ඩේරා කියලා කියන්නේ తాවකාලික නිවාසයක්. දැන් ටිකින් ටික මුළු නගරේම දැන් ඔන්න පුවතක් පැතිර යනවා. ඒ තමයි ගොඩක් බලවත් උත්තමයෙක් ඇවිල්ලා කුඩාරමක් අටවගෙන ඉන්නවා කියලා. लोग उसके दर्शनों को आने लगे और धीरे धीरे चारों तरफ साधु का यश फैला गया. लोग මිනිස්සු उसके दर्शन ඒ කියන්නේ ඔහුව බලන්න ආනේ ලගේ එන්න පටන් ගත්තා. धीरे धीरे ටිකින් ටික चारों तरफ හතර වටේම
साधु का यश ඒ කියන්නේ සාදුවරයාගේ කීර්තිය පෑලා ගයා පැතිරුණා. දැන් මේ සාදුවරයාගේ නම මුළු නගරේ ටිකින් ටික පැතිරිලා ගියා. ඊට පස්සේ මිනිස්සු මේ සාදුවරයා බලන්න ටිකින් ටික එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ සාදුවරයාගේ කීර්තිය මුළු නගරේ පුරාවටම පැතිරිලා ගියා. सारे दिन उसके यहाँ भीड़ लगी रहती थी. सारे दिन මුළු දවසම उसके यहाँ ඔහුගේ දිහා भीड़ සෙනග लगी रहती थी. සෙනග රැස් වෙලා හිටියා. මේ සාදුවරයාගේ දිහා මුළු දවසම සෙනග රැස් වෙලා හිටියා. දැන් ඔබ ටිකක් චිත්‍රයක් මවා ගන්න. අපේ ලංකාවේ වුණත් කවුරු හරි කිව්වොත් අන්න බලවත් පූජකෙක් හරි සාදුවරයෙක් හරි කවුරු හරි ඉන්නවා කියලා කිව්වම මිනිස්සු කරන්නේ මොකද්ද? වැලනෝ කැඩී ගිහිල්ලා ඔන්න බලන්න යනවා. තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න යනවා. ඉතින් හරියට සෙනග. ඒ වගේ තමයි දැන් මේ සාදුවරයා ගාවත් ගොඩාක් සෙනග රැස් වෙන්න පටන් ගත්තා. लोग कहते हैं कि महात्मा जी के उपदेशों में जादू है और उनके आशीर्वाद से संसार के बड़े से बड़े कष्ट दूर हो जाते हैं. लोग कहते මිනිස්සු කියනවා මහත්මාජී උත්තමයාගේ උපදේශෝන් මේ උපදේශවල जादू है මායාවක් තියෙනවා. और සහ उनके आशीर्वाद ඔහුගේ ආශිර්වාදයෙන් සංසාරේ ලෝකයේ තියෙන බඩේසේ බඩේ කෂ්ට ලොකු විපත් ලොකු කරදර දූර හෝ ජාතේ හේ දුරු වෙනවා කියලා. දැන් ඔන්න මිනිස්සු කියන්න පටන් ගත්තා මේ උත්තමයාගේ වචනවල උපදේශවල මොකක් හරි මායාවක් තියෙනවා. මේ උත්තමයාගෙන් ආශිර්වාද ලබා ගත්තාම ගොඩාක් කරදර දුරු වෙලා යනවා කියලා ඔන්න මිනිස්සු කියන්න පටන් ගත්තා. මේ වගේ දේවල් ලංකාවේ අපි ඕන තරම් අහලා තියෙනවනේ නේද? अपनी इस कीर्ति से साधु को कभी कभी बड़ा आश्चर्य होता और मन ही मन वो अपनी सफलता पर मुस्कुराया करता. अपनी थमांगे इस कीर्ति में कीर्तिय साधु को भी साधुटन कभी कभी සමහර වෙලාවට බඩා ගොඩක් ආශ්චර්ය ගොඩක් පුදුමයි होता ගොඩක් පුදුම වුණා. और සහ मन ही मन හිතින් वह ඔහු अपनी सफलता තමන්ගේ සාර්ථකත්වය पर मुस्कुराया करता කියලා කියන්නේ hina වුණා. දැන් මොකද්ද? දැන් මිනිස්සු සාදුවරයා ගැන මේ වගේ කතා කියද්දී දැන් බහුරූපියා ඒ කියන්නේ වෙස් ගන්න තමයි දන්නේ ඔහු නියම සාදුවරයෙක් නෙමෙයි කියලා. ඉතින් වෙලාවකට එයාටත් එයා ගැන හරිම පුදුමයි. ඉතින් ඒ වුණාට දැන් මිනිස්සු මේ වගේ දේවල් කියද්දි ඔහුගේ සාර්ථකත්වය පිටිපස්සේ සාර්ථකත්වය ගැන හිතලා එයාටම hina වෙනවා. මං වගේ නිකන් මේ බහුරූපියෙක්ට මිනිස්සු මේ දේවල් කියනවනේ කියලා එයාටම hina යනවා. नगर के सबसे बड़े सेठ से जब किसी ने साधु का जिक्र किया तो वो आश्चर्य से हंस पड़ा. नगरे सबसे बड़े सेठ ඒ කියන්නේ सबसे बड़े කියලා කියන්නේ හැමෝගෙම ලොකුම सेठ කියලා කියන්නේ සිටුතුමා. ඒ කියන්නේ නගරේ ලොකුම සිටුතුමාට जब විතක किसी ने කවුරු හරි साधु का जिक्र किया साधु ගැන සඳහන් කළා. तो එවිට वह ඔහු අවිශ්වාසයෙන් හස් පඩා hina වුණා. දැන් මේ නගරේ ඉන්න ලොකුම සිටුතුමාට කවුරු හරි ගිහිල්ලා කියනවා මේමයි සිටුතුමනි මේම බලවත් සාදු කෙනෙක් මේ නගරේ ඉන්නවා කියලා. ඊට පස්සේ සිටුතුමා අවිශ්වාසයෙන් hina වුණා. बोला ऐसे डोगी जाने यहाँ कितने आते रहते हैं और वो अपने कारोबार में लग गया. बोला කිව්වා ऐसे डोगी මේ වගේ කෛරාටිකයෝ එහෙම නැත්නම් මේ වගේ බොරු කියමින් මිනිසුන්ව රවට්ටමින් සල්ලි හම්බ කරන අය जाने यहाँ कितने आते रहते हैं දන්නේ නැහැ මෙහි කොච්චර ඇවිත් ඉන්නවද කියලා. और सहा वह ඔහු अपने
තමන්ගේ කාරෝබාරමේ ලග් ගයා. තමන්ගේ කාර්යවල නිරත වුණා. ඒ කියන්නේ ඔහු කර කර හිටිය දේ ඔහු නිරත වුණා එහෙම කියලා. लेकिन साधु का नाम चारों ओर फैला जा रहा था। साधु भी कभी कभी सोचा कि अब फिर बहुरूपिया जीवन में लौटने में क्या रखा है, क्यों न इसी जीवन में अपनी जिंदगी लगा दी जाए। लेकिन नमुद साधु का नाम साधुगे नाम ඒ කියන්නේ සාදුවරයාගේ නාමය चारों ओर හතර වටේ फैला जा रहा था පැතිර යමින් තිබුණා. साधु भी साधुවරයාත් कभी कभी සමහර වෙලාවට सोता හිතනවා अब फिर ඇයි නැවත बहुरूपिया වෙස් ගන්නන්ගේ जीवन में ජීවිතයට लौटने में පැමිණීම නැවත පැමිණීමෙන් क्या रखा है क्या කියලා කියන්නේ මොනවද රකා කියලා කියන්නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මම දැන් බහුරූපියාගේ ජීවිතයට ආපහු ගියා කියලා මට මොනවද තියෙන්නේ කියලා මේ සාදුවරයා හිතනවා. क्यों ना इसी ඇයි නැත්තේ इसी जीवन මේ ජීවිතයේ अपनी जिंदगी තමන්ගේ ජීවිතය ලගා දී ජායේ. මගේ ජීවිතය ගත කරන්නේ නැත්තේ කියලා තමයි ඔහු හිතන්නේ. ඒ මොකද්ද? දැන් බහුරූපියා ඉස්සර මොකද්ද කරේ? ඔහු කරේ ධනවත් අයගේ ගෙවල් වලට ගිහිල්ලා ඔවුන්ව විනෝදමත් කරලා කීයක් හරි හොයාගන්න එක. නමුත් දැන් ඔහු සාදුවරයෙක් වගේ ඇඳගෙන ඉන්න නිසා මිනිස්සු දැන් ඔහුව බලන්න නිතරම එනවා. දැන් ඔහුගේ කීර්තිය හැමතැනම පැතිරිලා ගිහිල්ලා දැන් බහුරූපියා අර සාදුවරයෙක් වගේ ඉන්න ජීවිතේ කලින් ගත කරපු ජීවිතයට වැඩිය ගොඩාක් හොඳයි. ඉතින් බහුරූපියා හිතනවා ආයේ මම අර බහුරූපියාගේ ජීවිතයට ගියොත් ඒ කියන්නේ දැන් සාදුවරයෙක්නේ සාදුවරයාගේ වේශය අයින් කළා ආයේ නැවතත් බහුරූපියා වුණොත් මොනවද ඉතින් මට තියෙන්නේ? ඒක නිසා මගේ ජීවිතේ ඉතුරු කාලෙත් මේ විදිහට සාදු කෙනෙක් වගේ ඉන්නවා කියලා වෙලාවකට මේ बहुरूपिया हितනවා. लेकिन फिर उसका मन दिखाने लगता कि वो जिंदगी भर जादू बना रहा तो अपने असली पेशे के साथ बेईमानी करेगा. लेकिन नमुद फिर නැවත उसका मन ඔහුගේ මනස දික්කාරනේ लगता දොස් පවරන්න පටන් ගන්නවා. कि මොකටද? වහ ඔහු जिंदगी पर මුළු ජීවිත කාලයටම साधु बना रहा සාදුවරයා වගේ හිටියොත් අප්නේ තමන්ගේ අස්ලී පේෂ් නියම ජීවනෝපායට එහෙම නැත්නම් නියම රැකියාවට කේසා සමග බේයිමානි වංචාවක් කරේගා කරනවා කියලා. දැන් වෙලාවකට හිතෙනවා නෑ මේ ආයෙත් මම බහුරූපියා වුණාට වැඩක් නෑ මම මේකෙම ඉන්නවා කියලා මම සාදුවරයෙක් වගේ මුළු ජීවිත කාලෙම ගත කරනවා කියලා බහුරූපියා හිතනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ බහුරූපියාගේ හිත එයාට දොස් කියනවා. එයා කියනවා හිත කියනවා දැන් මුළු ජීවිත කාලෙම මේ සාදුවරයා වගේ හිටියොත් ඔයාගේ නියම රැකියාවට කරන්නේ වංචාවක් කියලා දැන් බහුරූපියාගේ හිත එයාටම දොස් කියනවා. इसी सोच विचार में उसके दिन निकलने लगे. इसी सोच विचार මේ සිතුවිල්ලේම उसके दिन ඔහුගේ දිනය නිකාන්නේ ලගේ ගත වෙන්න පටන් ගත්තා. දැන් බහුරූපියාට වෙලාවකට සාදු කෙනෙක් වගේ ඉන්න හිතෙනවා. එහෙම හිතුනහම ඔහුට හිතෙනවා නෑ මම මේ කරන්නේ මගේ නියම රැකියාවට වංචාවක් කියලා එහෙමත් හිතෙනවා. මේ විදිහට හිත මේ සාදුවරයාගේ දවස ගත වෙන්න පටන් ගත්තා. एक बार सेठ की पत्नी बहुत बीमार हो गई. सेठ ने दुनिया भर के इलाज कराए, सभी वैद्य डॉक्टर बुलाए, लेकिन सेठानी की तबीयत ठीक नहीं हुई. एक बार एक वतावक सेठ की पत्नी सिटितुमागे बिरिंद बहुत बीमार हो गई. गोडंग असनीप वुणा. सेठ ने सिटितुमा विसिन दुनिया भर लोकयेम තියන इलाज कराए प्रतिकार කෙරෙව්වා. सभी මුළු වෛද්‍ය වෙද්දු ඩාක්ටර් දොස්තරලා වෛද්‍ය කියන්නේ වෙද්දු ඩාක්ටර් කියන්නේ දොස්තර බුලායේ කැඳෙව්වා. लेकिन නමුත් सेठानी
සිටුතුමිය තබීයත් ඒ කියන්නේ ශරීර සෞඛ්‍ය ටීක් नहीं हुई හොඳ වුණේ නැහැ. දැන් අර අපි කලින් කතා කරපු නගරයේ ඉන්න ලොකුම සිටුතුමා ඉන්නවනේ. අන්න මේ සිටුතුමාගේ බිරිඳට එක ලෙඩක් හැදුනා. ඊට පස්සේ සිටුතුමා මොකද කරේ? ලෝකයේ තියෙන සියලුම ප්‍රතිකාර කෙරුවා. ඊට පස්සේ දන්න වෙද්දු වෛද්‍යවරු මේ සියලු දෙනාම කැඳෙව්වා. නමුත් ඔහුගේ බිරිඳ මේ සිටුතුමිය හොඳ වුණේ නැහැ. එතකොට දැන් ඔබ මතක තියාගන්න ඕනේ සේට් කියන වචනේ පුරුෂ ලිංග වචනය තමයි සේට්. එතකොට ස්ත්‍රී ලිංග වචනය තමයි සේඨානි. සේට් සේඨානි. හොඳට මතක තියාගන්න. මේ සේඨානි කියන වචනයට මං සිටුතුමිය කියලා පාවිච්චි කරනවා. ඔබ මේ සඳහා මීට වඩා සුදුසු නාමයක් දන්නවා නම් සිංහල නමක් දන්නවා නම් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. උසේ ලග්තා था कि वो अब नहीं बचेगी. उसे ඔහුට ලග්තා දැනුණා කි මොකද්ද වහ ඇය අබ් දැන් नहीं बचेगी බේරෙන්නේ නැති වෙයි. සිටුතුමාට දැනුණා දැන් නම් ඇය බේරෙන්නේ නැති වෙයි කියලා සිටුතුමාට හිතුණා. मित्रों और शुभचिंतकों ने सलाह दी कि एक बार उस साधु को दिखाने में क्या हानि है. मित्रों मिතුරන් और සහ शुभचिंतकों හිතවතුන් සලාහ දී උපදෙස් දුන්නා කි මොකද්ද एक बार එක සැරයක් उस साधु අර සාදුට दिखाने में පෙන්නවීමෙන් क्या हानि මොකද්ද වෙන පාඩුව මොකද්ද වෙන හානිය කියලා. දැන් මේ සිටුතුමාට කරන්න දෙයක් නැහැ. මොනතරම් ප්‍රතිකාර කරත් වෛද්‍යවරු වෙද්දු ගෙන්නුවත් දැන් සිටුතුමියගේ රෝගය හොඳ වෙන්නේ නැහැ. දැන් සිටුතුමාටත් හිතෙනවා දැන් නම් මෙයා බේරෙන්නේ නැති වෙයි කියලා. මෙහෙම ඉන්නකොට යාළුවෝ ඒ වගේම හිතවතුන් කියනවා එක පාරක් අර සාදුවරයාට පෙන්නුවොත් ඉතින් මොකක්ද වෙන පාඩුව කියලා හැමෝම සිටුතුමාගෙන් ඔන්න අහන්න ගත්තා. हारकर सेठ तैयार हो गया. हारकर පැරදිලා सेठ සිටුතුමා तैयार हो गया. සූදානම් වුණා. ඇයි දැන් පැරදිලා සූදානම් වුණා කියලා කියන්නේ? දැන් මුලින් එක්කෙනෙක් ගිහලා සිටුතුමාට කිව්වනේ අපේ මෙම නගරේ මේ වගේ සාදු කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ සිටුතුමා hina වෙලා ඒක ගණන් ගත්තේ නෑනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. සිටුතුමා හිත හදා ගන්නවා මේ සාදුවරයා ගාවට තමන්ගේ බිරිඳ අරගෙන යන්න. साधु ने जब दूर से सेठ को आते देखा तो बहुत ही प्रसन्न हुआ. साधु ने साधुवरයා විසින් जब විටක दूर से දුර ඉඳන් सेठ को आते देखा සිටුතුමා එනවා දැකලා तो එවිට बहुत ही ගොඩාක් ප්‍රසන්න हुआ සතුටු වුණා. දැන් ඔන්න සාදුවරයා දැක්කා සිටුතුමා ඈතින් එනවා. සිටුතුමාව දැකලා දැන් සාදුට ගොඩාක් සතුටු හිතුණා. මොකද දැන් සාදු කියන්නේ මේ බහුරූපියානේ. ඉතින් බහුරූපියා දැක්ක ඔන්න සිටුතුමා එනවා. नगर का सबसे बड़ा करोड़पति उसके यहाँ आ रहा था. नगर का නගරයේ सबसे बड़ा करोड़पति ඒ කියන්නේ නගරයේ හිටපු ලොකුම කෝටිපතියා उसके यहाँ ඔහුගේ දිහා आ रहा था එමින් හිටියා. දැන් මොකද දැන් සතුටු නගරයේ ඉන්න ලොකුම කෝටිපතියා මේ साधुवरයා දිහාවට එනවා. आगे आगे सेठ और फिर ढोली में बीमारी सेठानी. आगे आगे ඉදිරියේ सेठ ඔන්න දැන් එනවා. ඉදිරියම सेठ එනවා. और සහ फिर ढोली में දෝලාවේ බීමාර් සේඨානි අසනීප සිටුතුමිය. දැන් ඔන්න සිටුතුමා මේ සිටුතුමියත් එක් කරගෙන සාදුවරයා ගාවට එනවා. සිටුතුමා ඉදිරියෙන් එනවා. පිටිපස්සේ දෝලාවක දැන් සිටුතුමියත් තියාගෙන එක් කරගෙන එනවා. उसने जाकर साधु के चरण पकड़ लिए. महाराज जैसे भी हो सेठानी को जीवन दान दीजिए. उसने ඔහු जाकर ගිහිල්ලා සාදුගේ චරණ කකුල් පකඩ්ලියේ කකුල අල්ලගත්තා. මහරාජ් කියලා කියන්නේ
මහරජතුමනි කියන එකට. නමුත් මෙහිදී මහරාජ් කියලා භාවිතා කරලා තියෙන්නේ ආමන්ත්‍රණයක් විදිහට. මහරාජ් ජේසේබි හෝ කොහොම හරි සේඨානීකෝ සිටුතුමියට ජීවන් දාන් දීජියේ ජීවිත දානය දෙන්න. දැන් සිටුතුමා ඇවිල්ලා සාදුවරයාගේ කකුල් දෙක අල්ලලා ඒ කියන්නේ නමස්කාර කරලා සාදුවරයාට කියනවා මහරාජ් කොහොම හරි මේ සිටුතුමියට ජීවන දානය ලබා දෙන්න. ඒ කියන්නේ හොඳ කරලා දෙන්න කියලා කියනවා. "යේ මේරේ घर की लक्ष्मी है." "යේ" ඒ කියන්නේ මය, "මේරේ घर के" මගේ ගෙදර, "ලක්ෂ්මී है" ශ්‍රියා කාන්තාව. දැන් සිටුතුමා කියනවා මය තමයි මගේ ගෙදර ශ්‍රියා කාන්තාව කියලා. ඇයි එහෙම කියන්නේ? "इसी के कारण ये करोड़ की संपत्ति आए हैं." इसी के कारण මෙයා නිසා තමයි यह मैं करोड़ों की संपत्ति කෝටි ගණන් සම්පත් ආයේ හේ ඇවිල්ලා තියෙන්නේ. දැන් සිටුතුමා කියනවා මෙයා හින්දා තමයි මට මේ කෝටි ගණන් සම්පත් ආවේ කියලා. जिस दिन से इसने मेरे यहाँ भाव रखा मैंने जिस काम में हाथ लगाया उसमें लाभ ही हुआ है. जिस दिन से यम दिनක ඉඳලා इसने මය मेरे यहाँ මගේ දිහා भाव रखा है पाय ගැහුවද मैंने මම जिस काम में यम වැඩකට हाथ लगाया අත ගැහුවද उसमें එහි लाभ ही हुआ था ලාභයමයි සිද්ධ වුණේ. දැන් ඔන්න කියනවා සිටුතුමා ඇයි තමන්ගේ බිරිඳට ශ්‍රියාකාන්තාව කියලා කියන්නේ? මොකද ඔහු කියනවා යම් කිසි දවසක මෙයා මගේ ගෙදර ඇවිල්ලා පය ගහපු දවසේ ඉඳලා මං කරන හැම වැඩේම මට ලාභයම තමයි සිද්ධ වුණේ කියලා කියනවා. अगर इसे कुछ हो गया तो मैं कहीं का नहीं रहूँगा. अगर इसे कुछ हो गया මයට මොනවා හරි වුණොත් मैं कहीं का කොහෙවත් नहीं रहूँगा ඉන්නේ නැහැ. कहीं का नहीं रहूँगा කියන එකේ තේරුම තමයි ඉඳලා වැඩක් නැහැ කියන එක. ඒ කියන්නේ මෙයාට මොකක් හරි වුණොත් මට නම් ඉඳලා වැඩක් නැහැ කියලා තමයි මේ වාක්‍යයෙන් අර්ථවත් කරන්නේ. साधु ने गंभीर चेहरा बनाकर डोली का पर्दा उठाया. साधु ने साधुवरයා गंभीर चेहरा ගම්බීර මුහුණක් බනාකර හදාගෙන ඩෝලි දෝලාවේ පර්දා තිරය උටායා ඉස්සුවා. දැන් සාදුවරයා ඊට පස්සේ ගම්බීර මේ මුහුණක් මවාගෙන හදාගෙන මේ දෝලාවේ තිරය උස්සලා බැලුවා. सेठानी बीमार में बेहोश पड़ी थी. सेठानी සිටුතුමිය बीमार में අසනීප නිසා බේහෝෂ් පඩීති ඒ කියන්නේ සිහිය නැතුව හිටියා. දැන් ඔන්න සිටුතුමිය කොච්චර අසනීපයිද කියලා කියනවා නම් සිහිය නැතුව හිටියා මේ දෝලාව ඇතුලේ. भगवान ने चाहा तो सेठानी 7 दिन में ठीक हो जाएगी. उसने कहा और धोनी की चुटकी भर राख उसके ऊपर डाल दी. भगवान ने चाहा ඒ කියන්නේ දෙවියන්ට අවශ්‍යයි නම් सेठानी සිටුතුමිය 7 दिन में दिन 7ක් ඇතුළත ठीक हो जाएगी හොඳ වේවි. उसने कहा ඔව් කිව්වා. और සහ ධුනි ඒ කියන්නේ දුම්. අපි කියන්නේ කට්ටකුමංචල් කියලා. අන්න ඒ වගේ මේ දුම් තියෙන තැනින් ධුනීකි චුට්කී බරා ඇඟිලි දෙකකට අහුවන ප්‍රමාණයට ඒ කියන්නේ ඇඟිලි දෙකක් පිරෙන්න රාක් අලු උස්කේ ඌපර් ඩාල් දී. ඔන්න ඊට පස්සේ මොකද කරේ? අර මේ ඇවිලෙන ගින්දර තියෙන කට්ටකුමංචල් තියෙන තැනින් ඇඟිලි දෙකකට පිරෙන්න අලු අරගෙන මේ සේඨානීගේ උඩට දැම්මා. මොකද්ද කරේ? දැන් මේ සාදුවරයා කියනවා දෙයයන්ට ඕන නම් දෙයයන්ට අවශ්‍ය නම් දින 7ක් ඇතුළත ණය හොඳ වෙයි කියලා. ඔන්න
ඇඟිලි දෙකකට අලු ටිකක් අරගෙන මේ සේඨානිගේ උඩට ඉහලා දැම්මා. फिर रोजाने को कहकर अपनी आंख मूंद कर समाधि में लग गया. फिर නැවත रोजाने को कहकर रोज කියන්නේ හැමදාම ආනේ को कहकर එන්න කියලා अपनी තමන්ගේ आंखें ඇස් දෙක मूंद कर පියාගෙන समाधि में සමාධියට ලග් ගයා. මොකද්ද කරේ? මෙහෙම ඇයව බලලා අලු ටිකක් දාලා ඊට පස්සේ කිව්වා හැමදාම එන්න කියලා. ඔන්න දැන් හරියට සාදු කෙනෙක් වගේ ඇස් දෙකත් වහගෙන දැන් ඔන්න समाधियකට समवැදුණා. सेठानी रोज आने लगी और संयोग की बात की धीरे धीरे उसकी तबीयत भी सुधरने लगी. सेठानी සිටුතුමිය रोज හැමදාම ආනේ लगी. සිටුතුමිය හැමදාම එන්න පටන් ගත්තා. और සහ संयोग की बात ඒ කියන්නේ අහම්බෙන් වගේ धीरे धीरे ටික ටික उसकी ඇගේ तबीयत ශරීර සෞඛ්‍ය සුධරණය ලගි හොඳ වෙන්න පටන් ගත්තා. දැන් ඔන්න සිටුතුමිය හැමදාම එනවා. හරියට නිකන් අහම්බෙන් වගේ ඔන්න සිටුතුමියගේ ශරීර සෞඛ්‍ය දවසින් දවස හොඳ වෙන්න පටන් ගත්තා. 7-8 दिनों में लगने लगा कि उसकी बीमारी अब समाप्त होने लगी है. 7-8 दिनों में दिन 7-8කදී लगने लगा දැනෙන්න පටන් ගත්තා कि මොකද්ද उसकी बीमारी ඇගේ අසනීපය अब දැන් समाप्त होने लगी है හොඳ වෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද්ද? ඔන්න දැන් හැමදාම සේඨානියාව දැන් දවස් 7-8කට පස්සේ දැනෙන්න පටන් ගත්තා මෙයාගේ මේ රෝගය සුව වෙන්න පටන් අරගෙන තියෙන්නේ කියලා. सेठ को साधु पर घनघोर विश्वास हो गया और वो रोज उसके पास आने लगा. सेठ को සිටුතුමාට साधु पर साधु කෙරෙහි घनघोर දැඩි විශ්වාසයක් हो गया ඇති වුණා. और සහ वो ඔහු रोज හැමදාම उसके पास ඔහු ළඟට ආනේ ලගා එන්න පටන් ගත්තා. දැන් තමන්ගේ බිරිඳ හොඳ වුණෙන් පස්සේ සිටුතුමාට මේ සාදු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ සිටුතුමා මොකද කරේ? හැමදාම මේ සාදුවරයව බහැදකින්න එන්න පටන් ගත්තා. सेठानी ठीक हो गई लेकिन सेठ रोज आता रहा. सेठानी සිටුතුමිය ठीक हो गई හොඳ වුණා. लेकिन නමුත් सेठ සිටුතුමා रोज හැමදාම ආතා රහා ආවා. මොකද්ද? දැන් ඔන්න සිටුතුමිය හැමදාම ඇවිල්ලා සිටුතුමිය හොඳ වුණා. ඊට පස්සේ එතුමිය ආවේ නැහැ. නමුත් සිටුතුමා හැමදාම ආවා. साधु उसे रोज उपदेश दिया करता संसार माया है. साधु उसे ඔහුට रोज හැමදාම උපදේශ दिया करता. साधु හැමදාම ඔහුට උපදේශ දුන්නා. සංසාර මායා है. ලෝකය කියලා කියන්නේ මායාවක්. ඔන්න දැන් සිටුතුමා හැමදාම වෙනවා සාදු ගාවට. සාදුත් ඔන්න මේ සිටුතුමාට එක උපදේශ දෙනවා. धन का लोभ आदमी को नहीं रहने देता. जितना धन बढ़ता है रोग उसके साथ बढ़ता जाता है. धन का लोभ ධනයට ඇති ලෝභය ආත්මී को මනුෂ්‍යයාට नहीं रहने देता. මනුෂ්‍යයාට ඉන්න දෙන්නේ නැහැ. जितना धन යම් ප්‍රමාණයක් ධනය बढ़ता है වැඩි වෙනවද රෝගය उसके साथ එයත් සමගම बढ़ता जाता है වැඩි වෙනවා. මොකද්ද කියන්නේ? මේ දැන් සිටුතුමාට සාදුවරයා පැහැදිලි කරනවා. ධනයට තියෙන ලෝභය එහෙම නැත්නම් කෑදරකම නිසා මේ මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ. මේ කෑදරකම මේ ලෝභය දැන් ධනය ටිකක් වැඩි වුණාම ඒ සඳහා තියෙන ලෝභය තවත් ටිකක් වැඩි වෙනවා කියලා මේ සිටුතුමාට පැහැදිලි කරලා දෙනවා. सच्चा सुख धन का त्याग करने में है. इस मोह माया से उठकर भगवान के चरणों में ध्यान लगाने में है. सच्चा सुख नियम सुवय धन का त्याग करने में ධනය අතහැරීමෙන් තමයි තියෙන්නේ. इस में
मोह माया මේ මෝහය මායාව से उठकर मिथिला भगवान के देवियानगे चरणों में දෙපා මත ध्यान लगाने में हैं. දෙවියන්ගේ දෙපා මතට සමවැදීමෙන් තමයි තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? නියම සෝය තියෙන්නේ ධනය අත්හැරීමෙන්. මේ මෝහය මායාවලින් මිදිලා දෙවියන් ගැන සිතීමෙන් තමයි නියම සෝය ලබා ගන්න පුළුවන් කියලා මේ සාදුවරයා සිටුතුමාට පැහැදිලි කරනවා. सोना तो मिट्टी है और मिट्टी का मोह पाकर आज तक किसी ने शांति नहीं पाई. सोना तो मिट्टी है. सोना කියලා කියන්නේ රත්තරන්. රත්තරන් කියන්නේ පස්ලු. මිට්ටි का मोह पाकर මේ පස්වලට තෘෂ්ණාව පාකර් ඇති කරගෙන ආජ් තක් අද වෙනකම් කිසිම කෙනෙක් ශාන්ති नहीं पाई සැනසීමක් ලැබුවේ නැහැ. මොකද්ද මේ කියන්නේ? රත්තරන් කියන්නේ පස්ලු. ඇයි එහෙම කියන්නේ? ඔබ දන්නවා පසේ ඇතිවන යම්කිසි රසායනික වෙනස්කමක් නිසා තමයි රත්තරන් හැදෙන්නේ. එතකොට රත්තරන් හැදුනේ පස් වලින්නේ. දැන් මේ සාදුවරයා කියනවා රත්තරන් කියන්නේ පස්. එතකොට මේ පස් වලට තමයි අපි මේ තෘෂ්ණාවක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ තෘෂ්ණාව ඇති කරගත්ත කිසිම කෙනෙක් අද වෙනකන් සැනසීමක් ලැබිලා නැහැ කියලා මේ සාදුවරයා මේ සිටුතුමාට තව දුරටත් පැහැදිලි කරනවා. धीरे धीरे साधु के उपदेशों का प्रभाव सेठ पर पड़ने लगा. धीरे धीरे ටික ටික साधु के उपदेश ඒ කියන්නේ සාදුවරයාගේ උපදේශ का प्रभाव බලපෑම सेठ पर पड़ने लगा. සිටුතුමා තුල ඇති වෙන්න පටන් ගත්තා. මොකද්ද දැන් මේ කියන්නේ? දැන් ටික මේ සාදුවරයාගේ මේ කියන දේවල් අහලා ඔන්න සිටුතුමා තුල යම්කිසි බලපෑමක් ඇති වෙන්න පටන් ගත්තා. මේ उपदेशවල බලපෑමක්. एक दिन साधु ने देखा कि घोड़ों, ऊंटों और बैलगाड़ियों का झुंड उसकी कुटी की तरफ आ रहा है. एक दिन එක දවසක් ඔහු දැක්කා घोड़ों ඒ කියන්නේ අශ්වයන්, ऊंटों ඔටුවෝ और සහ बैलगाड़ियों ඒ කියන්නේ කොම් කරත්ත का झुंड समूहය उसकी कुटी ඔහුගේ කුටිය की तरफ कुटिය දෙසට चला आ रहा है. කුටිය දෙසට එමින් තිබුණා. එක දවසක් මේ සාදුවරයා දැක්ක ඔන්න අශ්වයෝ ඔට්ටුවෝ කරත්ත समूहයන් මේ සාදුවරයාගේ කුටිය දෙසට එනවා. मन में संदेश हुआ कि कई लोगों को उसकी असलियत तो पता नहीं चल गई और सरकार के आदमी उसे पकड़ने चले आ रहे हैं. मन में හිතේ संदेश हुआ. සැකයක් ඇති වුණා. මොකද්ද? लोगों को මිනිස්සුන්ට उसकी ඔහුගේ असलियत සත්‍ය తත්වය ඇත්ත तो ඇත්තනම් पता नहीं चल गई ඇත්ත දැනගෙන නැහැ නේද? और सह सरकार के आंडुए आदमी මිනිස්සු उसे पकड़ने ඔහුව අල්ලගන්න चले आ रहे हैं. අල්ලගන්න පැමිණෙනවා. දැන් ඔන්න මේ සාදුවරයාට මේ එන පිරිස දැකලා හිතෙනවා දැන් සාදුවරයා විතරයිනේ දන්නේ. ඔහු ඇත්තම සාදුවරයෙක් නෙමෙයිනේ. ඔහු බහුරූපියෙක්නේ. දැන් ඔහු හිතනවා මිනිස්සුන්ට මං ගැන ඇත්ත දැනගෙනද දන්නේ නැහැ. මාව අල්ලන්න ආණ්ඩුවේ මිනිස්සුද දන්නේ නැහැ එන්නේ කියලා දැන් ඔන්න සාදුවරයාට හිතෙන්න ගන්නවා. දැන් මේ ලොකු समूहයක් සාදුවරයා ඉදිරියට එනවා දැකලා. वो ये सब सोच ही रहा था कि उसने देखा उस झुंड के आगे आगे वही सेठ है. वह ओहो ये सब මේ සියල්ලම सोच ही रहा था සිතමින් හිටියා. कि उसने देखा ඔහු දැක්කා उस झुंड ඒ समूහය आगे ඉදිරියේ वही सेठ අර සිටුතුමා है ඉන්නවා. දැන් ඔහු ටිකක් බයත් වුණා. ඔහු හිතනවා මාව අල්ලගෙන යන්න මේ ආණ්ඩුවේ මේ වැඩ කරන අය එනවද දන්නේ නැහැ කියලා හිතද්දී ඔන්න
එතකොට මොහු දැක්කා මේ සමූහයේ ඉදිරියේ අන්න අර සිටුතුමා එනවා. සේට් पास आया सिटुतुमा ළඟට ආවා. उसने साधु को प्रणाम किया. गाड़ी घोड़ों ऊँटों से सोने चांदी के गहनों मुहरों और हीरे जवाहरातों से भरे कल से उतारे गए. उसने ओहु साधु को साधुवරයාට प्रणाम किया. प्रणाम कला. गाड़ी वाहन घोड़ों अश्वයන් ऊँटों ඔටුවන් ඔටුවන්ගෙන් සෝනේ රත්තරන් චාන්දි රිදී කේ ගහනෝ ආභරණ ඒ කියන්නේ රත්තරන් රිදී ආභරණ මුහරෝ රන් කහවණු ඕර් හීරේ දියමන්ති ජවාහරාතෝන් කියලා කියන්නේ මැණික් සමූහයක්. අපි සිංහලෙන් කිව්වොත් මුතු මැණික් සේ භරේ මුතු මැණික් වලින් පිරුණු කල්සේ කලගෙඩි උතාරේ ගයේ කලගෙඩි බෑවා. දැන් මොකද කරේ? ඔන්න අර සිටුතුමා ඇවිල්ලා සිටුතුමා මොකද්ද කරේ? වාහන එතකොට අශ්වයෝ ඔටුවන්ගෙන් ගෙනාපු රත්තරන් රිදී සහිත ආභරණ රන් කහවණු දියමන්ති මුතු මැණික් මේ සියල්ලම මේ සාධුවරයා ඉදිරියේදී තිබ්බා. එහෙම නැත්නම් සාධුවරයා ඉදිරියේ බෑවා. देखते देखते कुटी के सामने ढेर लग गया. देखते देखते දැක දැකම කුටියේ සාමය කුටියේ ඉදිරියේ ढेर लग गया මහ ගොඩක් වුණා. ඒ කියන්නේ දැන් සාධුවරයා බලාගෙන ඉන්නකොට මෙන්න සාධුවරයාගේ මේ කුටිය ඉස්සරහා ලොකු ගොඩක් පිරුණා මේ රත්තරන් මුතුමැණික් මේ කහවණු වලින්. सेठ ने साधु के चरण पकड़कर कहा, महाराज आपके उपदेशों से मुझे सच्चा ज्ञान प्राप्त हो गया है और इस संसार से मेरा मन फिर गया है. सेठ ने सिटुतुमा विसिन साधु के चरण साधुवरයාගේ කකුල් पकड़कर අල්ලගෙන कहा කිව්වා महाराजතුමනි ඒ කියන්නේ මෙතන ආමන්ත්‍රණය. आपके उपदेशों से ඔබගේ උපදේශ වලින් मुझे මට सच्चा ज्ञान ඒ කියන්නේ සත්‍ය දැනුම सत्य प्राप्त हो गया ඒ කියන්නේ සත්‍ය අවබෝධ වුණා. और सह इस संसार में लोकය से මේ ලෝකයෙන් मेरा मन මගේ මනස फिर गया ඉවත්ව ගියා. ඔන්න දැන් සිටුතුමා සාධුවරයාට කියනවා සාධුවරයාගේ කකුල අල්ලගෙන මහරජ ඔබේ උපදේශ වලින් මට සත්‍ය අවබෝධ වුණා. මට මේ සංසාරයෙන් මගේ මනස ඉවත් වෙලා ගියා. ඒ කියන්නේ මොකද්ද? ලෝකයට තියෙන ඇල්ම නැති වුණා කියන එක තමයි කියන්නේ. झूठ कपट से मैंने जो धन बनाया है वे सब मैं आपके चरणों में रख रहा हूँ. झूठ බොරුව කපට් කපටිකම झूठ कपट से කියන්නේ බොරුවෙන් කපටිකමෙන් මෑනේ මම විසින් जो धन कमाया යම් ධනයක් ඉපයුවාද බොරුවෙන් කපටියෙන් මම යම් ධනයක් ඉපදුවාද वो सब ඒ සියල්ලම मैं आपके මම ඔබේ චරණෝ में දෙපා මුල රක් රහා හූ තියනවා. දැන් ඔන්න සිටුතුමා කියනවා මම බොරුවෙන් කපටියෙන් යම් ධනයක් ඉපයුවාද ඒ සියලුම ධනය ඔබගේ දෙපා පාමුල තියනවා කියලා සිටුතුමා කියනවා. उसका जो भी आप चाहे करे गरीबों में बांट दे या मंदिर बनवा दे. उसका एच जो भी යම් කිසි आप चाहे ඔබට අවශ්‍ය करे කරන්න එයට ඔබට අවශ්‍ය දේ කරන්න. ගරීබෝ මේ දුප්පතුන්ට බාණ්ඩේ බෙදන්න යා එහෙම නැත්නම් මන්දිර් දේවාල එහෙම නැත්නම් පන්සල් වන්වා දේ හදන්න. ඔන්න දැන් සිටුතුමා සියලුම ධනය සාධුවරයාට දීලා කියනවා මේ ධනයට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබ කරන්න. එක්ක දුප්පතුන්ට බෙදන්න එහෙම නැත්නම් දේවාල එහෙම නැත්නම් හදන්න කියලා කියනවා. मुझे अपना शिष्य बना ले. मुझे මාව अपना තමන්ගේ ශිෂ්‍ය बना ले. මම
ඔබේ ශිෂ්‍යයෙක් කරගන්න කියලා කියනවා. සිටුතුමා ඔහුගේ සියල්ලම ධනය සාධුවරයාට දීලා කියනවා මේවා ඔබ කැමති දෙයක් මේ ධනයට කරන්න. ඊට පස්සේ මම ඔබේ ශිෂ්‍යයෙක් කරගන්න කියලා කියනවා. දැන් මෙතන අපනා කියලා තියෙන්නේ අපනා කියලා කියන්නේ තමන්ගේ කියන එකට. गंभीर होकर साधु ने उत्तर दिया, जिस धन को मैं तुझे त्यागने का उपदेश देता रहा हूँ उसकी माया में मुझे क्यों फंसाता है? जो तेरे लिए मिट्टी है वो मेरे लिए मिट्टी तो और भी पहले हैं. गंभीर होकर गंभीर वेला साधुवर्या विसिन उत्तर दुन्ना, जिस धन यम धनයක් मैं तुझे मम उबत त्यागने का उपदेश ඒ කියන්නේ අතහරින්න උපදේශය देता रहा हूँ දෙමින් සිටිනවා. उसकी माया में එහි මායාවට මායාව කියලා මෙතනදී අදහස් කරන්නේ ධනයට मुझे මාව क्यों फंसाता है ඇයි මාව පටලවන්නේ? जो तेरे लिए मिट्टी है දැන් උඹට පස් උන දේ वह मेरे लिए එය මට मिट्टी तो පස් නම් और भी पहले है ගොඩාක් කාලයකට පෙර. දැන් මොකද්ද කියන්නේ? ඔන්න දැන් සාධුවරයා සිටුතුමාට කියනවා දැන් මේ ධනය උඹ මට දීලා මමනේ දැන් කියන්නේ මේ ධනය කියන්නේ අතහරින්න කියලා. දැන් සාධුවරයා තමයි සිටුතුමාට කියන්නේ. දැන් සාධුවරයා කියනවා මේ ධනය අතහරින්න කිව්වේ මම තමයි කියලා දුන්නේ. එතකොට ඒ මායාවට දැන් ඇයි මාව අසු කරන්න හදන්නේ? ඔයාට මේ පස් කියලා පේන දේ මට පස් කියලා පෙනුනේ දැන් ගොඩාක් කාලයකට කලින් කියලා සාධුවරයා සිටුතුමාට පැහැදිලි කරනවා. मैं इसे हाथ नहीं लगा सकता. මට මේකට අත ගහන්න බෑ. और सचमुच उसने धन नहीं लिया. और सचमुच ඇත්තටම उसने ඔහු ධනය नहीं लिया ගත්තේ නැහැ. ඇත්තටම ඔහු ධනය ගත්තේ නැහැ. समझा बुझाकर सेठ को लौटा दिया. समझा बुझाकर තේරුම් කරවලා सेठ को සිටුතුමාව ලෝටා දියා හරවල යවුවා. දැන් සාධුවරයා මොකද කරේ? සාධුවරයා අර ධනය කිසිවක් ගත්තේ නැහැ. සිටුතුමාට කාරණා පැහැදිලි කරලා දීලා සිටුතුමාව ඒ ධනයත් සමගම හරවලා යවුවා. महात्मा की इस महानता से सेठ की आंखों में आंसू आ गए. महात्मा उत्तमयागे इसी महानता में उदारत्वයෙන් सेठ की සිටුතුමාගේ आंखों में ඇස්වල ආන්සු ආගේ ඇස්වලට කඳුළු ආවා. මොකද්ද බලන්න දැන් මේ සාධුවරයා කොච්චර හොඳ කෙනෙක්ද කියනවා නම් සාධුවරයා සිටුතුමාගේ කිසිම දෙයක් ගත්තේ නැහැ. සිටුතුමාට කාරණා පැහැදිලි කරලා දීලා සිටුතුමාව හරවලා යවුවා. මෙච්චර මේ හොඳ උත්තමයෙක් ගැන තියෙන ගෞරවය නිසා සිටුතුමාගේ ඇස්වලට කඳුළු ආවා. अगले दिन जब सेठ आया तो उसने देखा कि साधु का कहीं पता नहीं है. अगले दिन ඊළඟ දවසේ जब सेठ आया ඊළඟ දවසේ යම් වෙලාවක सेठ ආවද तो එවිට उसने देखा ඔහු දැක්කා कि මොකද්ද साधु का कहीं पता नहीं है. සාදුගේ කිසිම තොරතුරක් නැහැ. ඔන්න ඊළඟ දවසේ දැන් सेठ ගෙදර ගියා. ඊළඟ දවසේ सेठ සාදු හම්බ වෙනකොට සාදුගේ කිසිම තොරතුරක් නැහැ. इधर उधर खोजा कहीं भी कोई नहीं था. इधर उधर එහෙ මෙහෙ खोजा හෙව්වා. कहीं भी කොහෙවත් कोई नहीं था කවුරුත් හිටියේ නැහැ. දැන් ඔන්න සිටුතුමා ඇවිල්ලා සාදුවරයව හොයනවා. හෙව්වා නමුත් කොහෙවත් නැහැ. इतने में ही किसी ने आकर उसके चरण पकड़ लिए. सेठ जी मेरा इनाम दीजिए. इतने में ही මේ ටිකට किसी ने आकर යම් කිසි කෙනෙක් ඇවිල්ලා उसके चरण ඔහුගේ කකුල් पकड़ लिए අල්ලගත්තා. सेठ जी සිටුතුමනි मेरा මගේ इनाम दीजिए තෑග්ග දෙන්න. ඔන්න දැන් සිටුතුමා ඇවිල්ලා සාදුවරයාව හොය ඉන්නකොට
කෙනෙක් ඇවිල්ලා සිටුතුමාගේ කකුල් දෙක අල්ලලා කියනවා සිටුතුමනි මගේ තෑග්ග දෙන්න කියලා. कैसा इनाम? तू कौन है? सेठ ने आश्चर्य से उस व्यक्ति को देखकर पूछा। कैसा इनाम? මොන තෑග්ගද? तू कौन है? උඹ කවුද? सेठ ने सिटुतुमा आश्चर्य से පුදුමයෙන් उस व्यक्ति को देखकर पूछा. ඒ මිනිස්යාව දැකලා ඇහුවා. දැන් ඔන්න මේ සිටුතුමා සාදුවරයා හොයන ASCII මිනිස්සෙක් ඇවිල්ලා තෑගි ඉල්ලනවා. සිටුතුමා පුදුමයෙන් වගේ මිනිස්සයා දිහා බලලා කිව්වා මොන තෑගිද? උඹ කවුද කියලා ඇහුවා. कसूर माफ करना सेठ जी, मैं वही कल वाला महात्मा हूँ. कसूर माफ करना වරදට කමා කරන්න. सेठ जी වරදට කමා කරන්න සිටුතුමනි. මම वही එම कल वाला ඊයේ महात्मा हूँ උත්තමයා වේ. අනේ වරදට කමා කරන්න සිටුතුමනි, මම තමයි ඒ ඊයේ උත්තමයා. मैं साधु वाधु कुछ नहीं, आपका सेवक बहुरूपिया हूँ. මම සාදුවාදු කියලා කියන්නේ යුගල පදයක්. එතකොට මම සාදු කෙනෙක්, කුච් नहीं මම සාදු කෙනෙක් නෙමෙයි. කුච් नहीं කියන්නේ කිසිවක් නැහැ. आपका ඔබගේ සේවක बहुरूपिया වෙස් ගන්නා වේ. ඔහු කියනවා සිටුතුමනි මම සාදුවාදු කෙනෙක් නෙමෙයි. මම ඔබගේ සේවකයා වෙස් ගන්නා කියලා සිටුතුමාට පැහැදිලි කරනවා. जब आप जैसे चतुर आदमी को मैंने धोखा दे दिया तो मुझे अपनी कला का बहुत बड़ा इनाम मिलना चाहिए. जब विटक आप जैसे ඔබ වගේ चतुर आदमी दक्ष මිනිසෙක්ව मैंने धोखा दिया. ඔබ වගේ දක්ෂ මනුස්සෙක්ට මම වංචා කරා. එහෙම නැත්නම් මම රැවට්ටුවා. तो मुझे ඉතින් මට अपनी මගේ එහෙම නැත්නම් තමන්ගේ කලාවට बहुत बड़ा ගොඩක් ලොකු ඉනාම් මිල්නා चाहिए තෑග්ගක් ලැබෙන්න ඕනේ. දැන් ඔන්න බහුරූපියා කියනවා ඔබ වගේ දක්ෂ මනුස්සෙක්ව මම රැවට්ටුවා. ඒක නිසා මට මගේ කලාවට තෑග්ගක් ලැබෙන්න ඕනේ, ලොකු තෑග්ගක් ලැබෙන්න ඕනේ කියලා මේ බහුරූපියා සිටුතුමාට කියනවා. अपराधी के भाव से बहुरूपिया सिर झुकाए खड़ा था. अपराधी වරදකාරයා के भाव से වරදකාර හැඟීමෙන් बहुरूपिया වෙස් ගන්න සිර झुकाए ඔළුව නමාගෙන खड़ा था හිටගෙන හිටියා. දැන් සිටුතුමාට මෙහෙම කියන්නේ මේ බහුරූපියා හරියට වරදකාරයෙක් වගේ සිටුතුමා ඉදිරියේ හරිම බැගෑපත්තු ඔළුව නමාගෙන තමයි හිටගෙන මේ දේවල් කියන්නේ. सेठ आश्चर्य के मारे आसमान से गिरा. सेठ සිටුතුමා ආශ්චර්ය के मारे පුදුමයට පත් වෙලා. के मारे කියලා කියන්නේ සම්බන්ධ සූචකයක්. මම මේ ගැන ඉදිරියේදී කියලා දෙන්නම්. එතකොට ආශ්චර්ය के मारे කියලා කියන්නේ ඉතාමත් විමතියෙන් ආස්මාන් සේ ගිරා. ආස්මාන් කියන්නේ අහස. ආස්මාන් සේ ගිරා අහසෙන් වටුණා. ඒ මොකද්ද එහි තේරුම? දැන් සිටුතුමාට හිතා ගන්න බෑ මේ මොකද්ද උනේ කියලා. එතකොට සිටුතුමා දැඩි විමතියට පත් වෙලා හරියට අහසින් වටුණා වගේ තමයි සිටුතුමාට දැන් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. फिर संभाल कर बोला, इनाम तो मैं तुझे दूंगा. ඊට පස්සේ හරි බැරි ගහිලා සිටුතුමා කිව්වා. फिर संभाल कर बोला, හරි බැරි ගහිලා කිව්වා ඉනාම් තෑග්ගක්. તો තෑග්ගක් නම් මේ තුජේ මම උඹට දුංගා දෙන්නම්. ඔන්න හරි බැරි ගහිලා සිටුතුමා දැන් කියනවා හරි මම උඹට තෑග්ගක් නම් දෙන්නම්. දැන් සිටුතුමාට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නේ. ඊට පස්සේ සිටුතුමා කියනවා सचमुच तूने अपने काम में कमाल कर दिया. ඊට පස්සේ සිටුතුමා කියනවා ඇත්තටම तूने උඹ अपने काम में උඹේ වැඩේ कमाल कर दिया. අති විශිෂ්ට දෙයක් අනර්ගත විදියට කරා.
එතකොට දැන් සිටුතුමා කියනවා ඇත්තටම උඹ නම් උඹේ වැඩේ නියමෙට කරා කියන්නේ. අන්න ඒක තමයි මේ සිටුතුමා කියන්නේ. අති විශිෂ්ටව කරා කියලා ඔන්න බහුරූපියාට කියනවා. लेकिन एक बात बता, नमुद एक देයක් කියපන්. මොකද්ද? कल जब मैं अपनी सारी संपत्ति तेरे पास लेकर आया था तो तूने उसे क्यों नहीं स्वीकार किया? अगर तू उसे ले लेता तो आज सेठ होता. कल ඊයේ जब යම් වෙලාවක මම अपनी सारी संपत्ति මගේ එහෙම නැත්නම් තමන්ගේ सारी සියලුම සම්පත් මගේ සියලුම සම්පත් තේරේ පාස් උඹේ ළඟට लेकर आया था අරගෙන ආවා. तो එවිට तूने උඹ उसे ඒවා क्यों नहीं स्वीकार किया? ඇයි පිළිගත්තේ නැත්තේ? अगर तू उसे ले लेता, अगर ඒ කියන්නේ උඹ ඒ දේවල් පිළිගත්තා නම් तो आज අද සේට් හෝතා, අද සිටුවරේ. මොකද්ද මේ කියන්නේ? සේට් කියනවා ඊයේ මං මගේ මුළු තිබ්බ ධනය සියල්ලම උඹ ගාවට රැගෙන ආවා. ඒ වෙලාවේ උඹ මේ මගේ ඒ තිබ්බ ධනය පිළිගත්තා නම් අද උඹ සිටුවරේ. ඒ වුණාට ඉතින් මේ සාදුවරයා ඊයේ ඒ කිසි දෙයක් පිළිගත්තේ නෑනේ. ඒ සියල්ලම ඔන්න සිටුතුමාට දීලා ඒ සියල්ලමත් එක්ක සිටුතුමාව හරවලා යවුවා. දැන් සිටුතුමාට ලොකු ප්‍රශ්නයක් ඇයි මේ මෙහෙම උනේ කියලා. तुझे इस तरह इनाम मांगने की क्या ज़रूरत रहती? बहुरूपिया नम्रता से बोला, सेठ जी ये बात मेरे मन में भी आई. तुझे उඹට इस तरह මේ විදිහට इनाम मांगने ඒ කියන්නේ තෑගි ඉල්ලන්න क्या ज़रूरत रहती? මේ වගේ තෑගි ඉල්ලන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. बहुरूपिया මේ වෙස් කන්න नम्रता से बोला, विनीतव किहुआ, सेठ जी सिटुතුමනි यह बात මේ දේ मेरे मन में भी මගේ හිතටත් ආයි ආවා. දැන් ඔන්න බහුරූපියාගෙන් සිටුතුමා කියනවා දැන් ඊයේ මම මගේ තිබ්බ ඔක්කොම ධනෙ උඹ ගාවට අරගෙන ආවනේ. උඹ ඒ සියල්ල ගත්තා නම් අද උඹට මගෙන් කිසි දෙයක් ඉල්ලන්න වෙන්නේ නැහැ. උඹ සිටු කෙනෙක්. එතකොට බහුරූපියා ටිකක් සිටුතුමා ඉස්සරහ විනීතව පැගෑපතලා කියනවා සිටුතුමනි මේ දේම මගේ හිතටත් ආවා. उस समय सारी संपत्ति लेकर आज मैं कहीं का कहीं जा सकता था. ඒ වෙලාවේ उस समय ඒ කියන්නේ ඒ වෙලාවේ सारी संपत्ति මුළු සම්පතම लेकर රැගෙන आज मैं අද මම कहीं का कहीं කොහේ හරි जा सकता था යන්න තිබ්බා. දැන් ඔන්න බහුරූපියා කියනවා මට ඒ වෙලාවේ ඒ මුළු සම්පත් ටිකම අරගෙන කොහේ හරි යන්න තිබ්බා. फिर मेरे मन ने कहा कि वो गलत है. फिर නැවත मेरे मन මගේ හිත කිව්වා කහා कि මොකද්ද वो गलत है ඒක වැරදි. මොකද්ද ඔන්න බහුරූපියා කියනවා මට ඒ සියල්ලම අරගෙන කොහේ හරි යන්න තිබ්බා. ඒ වුණාට මගේ හිත කිව්වා ඒක වැරදි කියලා. मैं संसार त्यागी महात्मा का रूप धारण किए हुए हूँ. अगर ऐसा काम करूँगा तो रूप में खोट आ जाएगा. मैं मम संसार त्यागी लोके अथरपु महात्मा उत्तमेक का रूप धारण किए हुए हूँ. मम लोके अथरपु उत्तमेकගේ රූපයක් තමයි ධාරණය කරගෙන හිටියේ. अगर मैं ऐसा काम करूँगा මම ඒ විදිහේ වැඩක් කරා නම් रूप में ඒ රූපයට එහෙම නැත්නම් ඒ ප්‍රතිරූපයට කැලලක් ආ जाएगा. ඒ රූපයට කැලලක් සිදු වෙයි. දැන් මේ බහුරූපියා එහෙම නැත්නම් මේ වෙස් කන්නා සිටුතුමාට කියනවා මම ඒ වෙලාවේ හිටියේ මේ සියල්ලම අතහැරපු උත්තමයෙක්ගේ රූපයක් ධාරණය කරගෙන. දැන් සියලුම ආශා අතහැරපු මේ සාදුවරයෙක්ගේ රූපයක් ධාරණය කරගෙනනේ බහුරූපියා හිටියේ. ඉතින් බහුරූපියා කියනවා ඒ වෙලාවේ මං ඔබතුමා ගෙනාපු ධනය පිළිගත්තා නම් එතකොට මේ මං ඒ වෙලාවේ හිටිය චරිතයට කැලලක් සිද්ධ වෙනවා. මොකද
සාදුවරු කිසිම ඒ සම්පතක් කිසිම දෙයක් බාරගන්නේ නෑනේ. ඉතින් ඔහු කියනවා ඒ වෙලාවේ බාරගත්තා නම් ඒ චරිතයට ඒ රූපයට කැලලක් සිද්ධ වෙනවා. ඒකයි මම බාරගත්තේ නැත්තේ කියලා. रूप को सच्चा रखने के लिए ये उचित है कि मैं इस संपत्ति को त्याग दूं. रूप को रूपය එහෙම නැත්නම් එම ප්‍රතිරූපය सच्चा रखने के लिए ඒ කියන්නේ නියම විදියට තියන්න එහෙම නැත්නම් සත්‍ය විදියට තියන්න यह उचित है මේක තමයි උචිත कि මොකද්ද මේ इस මම ඒ සම්පatti සම්පත් ත්‍යාග දූ මේ සම්පත් අතහරිනවා. එතකොට දැන් ඔන්න බහුරූපයා කියනවා ඒ ප්‍රතිරූපයට නියම විදිහට තියන්න ඕනි නිසා තමයි එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම් ඒ රූපයට හානියක් නොකරන්න ඕනි නිසා තමයි මම කිව්වේ මේ සම්පත් සියල්ලම අතහරිනවා කියලා. सच्चे महात्मा की तरह मैंने उसे त्याग दिया तो लगा कि अब मेरा काम पूरा हो गया. ඇත්තම උත්තමයෙක් වගේ मैंने මම उसे ඒවා त्याग दिया අතහැරියා तो लगा එතකොට දැනුණා अब मेरा දැන් මගේ काम पूरा हो गया මගේ වැඩේ සම්පූර්ණ වුණා කියලා. ඕන්න දැන් බහුරූපියා සිටුතුමාට කියනවා ඒ වෙලාවේ මම ඔබ ගෙනාපු සම්පත් සියල්ලම බාරගත්තා නම් මං ඒ වෙලාවේ ඒ හිටිය රූපයට කැලලක් ඇති වෙනවා. මම ඒ සියලු දේම අතහැරලා ඒ රූපය සාර්ථකව ඇත්තම උත්තමයෙක් වගේ ඒ සියල්ල සිදු කරා. ඉතින් ඒක නිසා මට දැන් හිතෙනවා මගේ වැඩේ සම්පූර්ණ වුණා කියලා. अब आप जो इनाम मुझे देंगे खुशी से ले लूँगा. अब දැන් आप जो इनाम ඔබ යම් ත්‍යාගයක් मुझे देंगे මට දෙනවද खुशी से සතුටින් ले लूँगा බාර ගන්නවා. දැන් ඔබ මට යම් කිසි ත්‍යාගයක් දෙනවද මං ඒ ත්‍යාගය සතුටින් බාර ගන්නවා කියලා බහුරූපයා කියනවා. और मेरी सेठानी की बीमारी सेठ ने पूछा. ඔන්න එතකොට සේට් අහනවා और සහ मेरी सेठानी මගේ සිටුතුමිය की बीमारी මගේ සිටුතුමියගේ රෝගය सेठ ने पूछा සිටුතුමා අහුවා. ඔන්න දැන් ඔක්කොම සියල්ලම පැහැදිලි කරා ඇයි ඒ වෙලාවේ ඒ සම්පත් බාරගත්තේ නැත්තේ ඒ ටික ඉවරයි. ඔන්න ඒ වෙලේ සිටුතුමාට තවත් දෙයක් ඔලුවට එනවා. දැන් සිටුතුමාගේ බිරිඳ සුව වුණේ මේ සාදුවරයා ගාවට ඇවිල්ලානේ. එතකොට දැන් සිටුතුමා අහනවා එතකොට මගේ බිරිඳගේ තිබ්බ ඒ අසනීපය කියලා සිටුතුමා මේ බහුරූපයාගෙන් අහනවා. उसमें भी मेरा कुछ नहीं है. उसमें එහිත් मेरा कुछ नहीं है. මගේ කිසිවක් නැහැ. එතකොට බහුරූපයා කියනවා ඒකටත් මගේ කිසිම දෙයක් නැහැ. वो तो आपका और सेठानी का विश्वास और संयोग था. ඔහු කියනවා ඒකනම් आपका ඔබේ और සහ सेठानी का ඔබේ සහ සිටුතුමියගේ විශ්වාසයේ और සහ සංයෝගතා එකතුවක්. ඔහු කියනවා ඒකටත් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ඔබේ සිටුතුමියගේ තිබ්බ විශ්වාසයේ එකතුවක් නිසා තමයි ඇයව හොඳ වුණේ කියලා ඔන්න බහුරූපයා පැහැදිලි කරනවා. सेठ की समझ में सचमुच कुछ भी नहीं आ रहा था कि कैसा ये बहुरूपिया है जो खरोट की संपत्ति छोड़कर 2-4 आर्शफियों के इनाम पर इतना प्रसन्न और संतुष्ट है. सेठ सिटुमाट समझ ज्ञान थेरनो सचमुच ඇත්තටම कुछ भी किसी वक्त नहीं आ रहा था. ආවේ නැහැ. ඒ කියන්නේ සිටුතුමාට ඇත්තටම කිසිවක් තේරුනේ නැහැ. කි මොකද්ද? කේසා යහ බහුරූපියා है. මේ මොන වගේ බහුරූපියෙක්ද? මේ මොන වගේ වෙස්කන්නේද කියලා. जो करोड़ संपत्ति छोड़कर कोटि गणन संपत අතහැරලා දාලා 2-4 අශ්රෆියෝන් ඉනාම් पर ඒ කියන්නේ කහවණු 2-3ක තෑග්ගකට पर इतना प्रसन्न ඒ කියන්නේ කහවණු 2-3ක තෑග්ගකට इतना प्रसन्न මෙච්චර සතුටු और සහ संतुष्ट है तृप्तिमත්
දැන් සිටුතුමාටත් හිතාගන්න බෑ මේ බහුරූපිය මේ වෙස් ගන්න මොන වගේ වෙස් ගන්නෙක්ද කියලා. මොකද එදා ඔහුට කෝටි ගණන් සප්ප සම්පත් ලැබෙන්න යද්දි ඒ සියල්ලම අතෑරලා දාලා මේ රන් කහවණු දෙක තුනකට කොහොමද සතුටු වෙන්නේ සහ කොහොමද තෘප්තිමත් වෙන්නේ කියලා හරියට සිටුතුමාටත් හිතාගන්න බෑ. බලන්න ඒ කාලේ මිනිස්සු කොයි තරම් අවංකව සේවය කරලා තියෙනවද කියලා. මම හිතනවා මේ පාඩම ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. පාඩමේ අපහසුයන් තියෙනවා නම් මට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ මාට කරන ධෛර්යමත් කිරීමක් විදියට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබේ කමෙන්ට් එක තමයි මට මගේ ඊළඟ වීඩියෝ එක ඔබට අරන් එන්න මාව ධෛර්යමත් කරන්න. හමුවමු නැවතත් මේ වගේ සොඳුරු හින්දි පාඩමකින්. ගිහිල්ලා එන්නම්. මම සුගන්ධි කුලසිංහ. ආයිබෝවන් නමස්තේ.